හොඳයි දරුවනේ අපි ජෛව පද්ධති ආශ්‍රිත පස සම්බන්ධයෙන් කතා කරගෙන ආවේ දරුවනේ. අපි ජෛව පද්ධති ආශ්‍රිත පසට අදාළව පාංශු ලක්ෂණ සාකච්ඡා කළා. පාංශු භෞතික ලක්ෂණ සාකච්ඡා කළා අවසන් දරුවනේ. ඒ වගේම පාංශු රසායනික ලක්ෂණ කතා කළා අවසන් අපි දැන් පාංශු ජීවි ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබත් සමග. හොඳයි දරුවනේ. අපි බලමු ජෛව පද්ධති තුල පාංශු ජීවීන්ගේ වැදගත්කම. විශේෂ අවස්ථාවක් අතිවිශේෂ අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම ප්‍රශ්න වැඩි හරියක් විභාගගත ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන් ප්‍රශ්න වැඩි හරියක් ප්‍රශ්න අහන්න පුළුවන් කොටසක් විදිහට මේකට හඳුන්වන්න පුළුවන්. දරුවන්ට වැඩිපුරම අමතක වෙන අතපසු වෙන කොටසක් විදිහට මේකට හඳුන්වන්න පුළුවන්. ඒ තරමටම සුවිශේෂී විශේෂ වැදගත්කමක් වැදගත් දායකත්වයක් දක්වන පාංශු ජීවීන් විශේෂයෙන්ම භෝග වගාව සඳහා පසක තත්වය පසක් ගුණාත්මක තත්වයෙන් පවත්වා ගන්න පසක් ප්‍රශස්ත තත්වයෙන් පවත්වා ගන්න භෝග වගාවට සරිලන ආකාරයක පසක තත්වය පසක් නියමිත ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා සිදු කරන කටයුතු වලදී විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා මේ පාංශු ජීවී ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත්. හොඳයි දුවපතේ නම් අපි බලනවා මේ කොටස යටතේ අපි ආරම්භ කරනවා ජෛව පද්ධති තුල විශේෂයෙන්ම ජෛව පද්ධති තුල පාංශු ජීවීන්ගේ වැදගත්කම. ජෛව පද්ධති තාක්ෂණයේදී විශේෂයෙන්ම අපි කතා කරනවා මේ පාංශු ජීවීන් භාවිතා කරලා නව නිෂ්පාදන සිදු කිරීම. විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන් භාවිතා කරලා කොහොමද අපි විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන් භාවිතා කරලා සිදු කරන නිෂ්පාදන වගේම ජෛව පද්ධති තුලදී පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ පාංශු ජීවීන්ගේ වැදගත්කම කොහොමද කියන ආකාරයයි අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ. විශේෂයෙන්ම ජෛව පද්ධති තුල පාංශු ජීවීන් වැදගත්කමක් යටතේ ප්‍රධාන වශයෙන් අපි පළවෙනි කරුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කාබනික ද්‍රව්‍ය වියෝජනය. right. කාබනික ද්‍රව්‍ය කියපු ගමන් දරුවනේ අපි දන්නවා දුවේ පුතේ මේ ශුද්‍ර ජීවීන්ගේ ශක්ති ප්‍රභවය විදියට කාබනික ද්‍රව්‍ය ක්‍රියා කරනවා. ඒ වගේම පසේ පෝෂක ගබඩාවක් නැත්නම් පෝෂක සංචායකයක් විදියට අපි කාබනික ද්‍රව්‍ය හඳුන්වනවා. ඉතින් පසට අලුතින් එකතු වෙච්ච කාබනික ද්‍රව්‍ය අර්ධ ලෙස දි รา පත් වූ කාබනික ද්‍රව්‍ය සහ දි รา පත් වුණු කාබනික ද්‍රව්‍ය වශයෙන් පසේ කාබනික ද්‍රව්‍ය ආකාර කිහිපයකින් අපිට දැක ගන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම කාබනික ද්‍රව්‍ය ගැන අපි කතා කරද්දී දි รา පත් වෙමින් පවතින ශාක හා සත්ව කොටස් සහ ශුද්‍ර ජීවීන්ගේ ශ්‍රාවයන් අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. ශුද්‍ර ජීවීන් ඔවුන්ගේ ශ්‍රාවයන් කාබනික ද්‍රව්‍ය මත මුදා හැරලා ඒ කාබනික ද්‍රව්‍ය දි รา පත් කරවලා ජීර්ණය කරවලා ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමක් සිදු කිරීමක් පස තුළ වෙන්නේ. ඉතින් මේ පස මත එකතු වන කාබනික ද්‍රව්‍ය දි รา පත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සුවිශේෂිත මෙහෙවරක් ක්‍රියාවලියක් ශුද්‍ර ජීවීන් ඉටු කරනවා. ඔබ දන්නවා ශුද්‍ර ජීවීන් ගත්තහම දුවේ පුතේ රසායනික කම්මලක් වගේ. ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය රසායනික කම්මලක් වගේ ශුද්‍ර ජීවීන් ගත්තහම ශුද්‍ර ජීවීන්ගේ ව්‍යාප්තිය ගත්තත් එහෙමයි දරුවනේ. පසේ විතරක් නෙවෙයි අපි දන්නවා උණුදිය උල්පත් ආශ්‍රිතව ගිනි කඳු ආශ්‍රිතව කිලෝමීටර ගණනාවක් ඉහළ වායුගෝලය තුලත් විවිධ ස්ථානවල ශුද්‍ර ජීවීන්ගේ සාර්ව ව්‍යාප්තියක් තියෙනවා. ශුද්‍ර ජීවීන්ගේ ව්‍යාප්තිය ගත්තහම ඔවුන්ගේ විශේෂයෙන්ම මේ සුවිග්‍රේන් ගුණනය වීම ද්‍රව්‍ය හෝමාරු කරගමින් පරිසරයත් එක්ක මේ ශීඝ්‍ර ගුණනය වීම හේතුවෙන් ශුද්‍ර ජීවීන්ට සාර්ව ව්‍යාප්තියක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තාම දුවේ පුතේ ශුද්‍ර ජීවීන් කියපුවම අපි බය වෙන්න අවශ්‍ය නැහැ. එක් කොටසක් පමණයි ව්‍යාධි ජනකීන් වෙන්නේ ශුද්‍ර ජීවීන්ගෙන්. ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් රෝග ඇති කරන්න දායක වන හේතු වන ශුද්‍ර ජීවීන් යම් කිසි ප්‍රමාණයක් කොටසක් ඉන්නවා. වැඩිපුරම අපිට හිතකර ශුද්‍ර ජීවීන් අපිට අවශ්‍ය අපේ වැඩ කරගන්න එදිනෙදා කටයුතු කරගන්න විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන කර්මාන්තය වගේම විශේෂයෙන් පස සම්බන්ධයෙන් කතා කරනකොට හිතකර පාංශු ජීවීන් මගින් පසේ තත්වය භෝග වගාවක් සඳහා පසක් නියමිත ආකාරයට පවත්වා ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වෙනවා මෙන්න මේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය. විශේෂයෙන්ම පාංශු ජීවීන් ගත්තාම ශුද්‍ර ජීවීන්ට අමතරව ගැඩවිලා වැනි සතුන් ජීවීන් ගත්තාම ඇනලීඩා වංශයට අයත් වෙන ගැඩවිලා වැනි ජීවීන් සහ අනිකුත් කෘමියාකාර ගත්තාම ඔවුන් මගින් විශාල මෙහෙයක් පසට සිදු වෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු කාබනික ද්‍රව්‍ය වියෝජනය
සංකීර්ණ අයින්ද්‍රිය ද්‍රව්‍ය සරල සංඝට බවට පත් කිරීමේ මේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය මියගිය ශාක හා සත්ව කොටස් මේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය දුවේ පුතේ ඉතා සරල ද්‍රව්‍ය බවට පත් කරනවා ශුද්‍ර ජීවි. ඉතින් විශේෂයෙන්ම මේ කුණු ගොඩක එකතු වෙලා කියන කුණු ගොඩ ගොඩක් මල කාබනික ද්‍රව්‍ය ගොඩක් මල ශාක හා සත්ව කොටස් ගොඩක් ඉතාමත් ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරනවා ශුද්‍ර ජීවින්ට හැකියාවක් තියෙනවා ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්න. ඒකයි දරුවනේ ශුද්‍ර ජීවින් කුඩා රසායනික කම්මලක් විදියට මං ශුද්‍ර ජීවින් නම් කරන්න උනේ. හොඳයි දරුවනේ. එහෙනම් මේ කාබනික ද්‍රව්‍ය ඇත්තටම ශුද්ධ ජීවීන්ගේ ශක්ති ප්‍රභව විදියට ක්‍රියාත්මක වෙනවා කරනවා කටයුතු කරනවා. ඉතින් මේ සංකීර්ණ අයින්ද්‍රිය ද්‍රව්‍ය මේ දි รา පත් වෙමින් පවතින මේ සංකීර්ණ ද්‍රව්‍ය ශුද්‍ර ජීවීන් මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ශ්‍රාවයන් ඒ මත නිදහස් කරලා දි รา පත් කරවීම සිදු කරනවා. රයිට්. පස මත අපි මුලිනුත් කිව්වා විවිධ ආකාරයේ කාබනික ද්‍රව්‍ය පස තුල අඩංගු වේ දරුවනේ. අලුතෙන් පසට එකතු වුණු කාබනික ද්‍රව්‍ය අර්ධ ලෙස දි รา පත් වෙමින් පවතින සහ දි รา පත් වූ කාබනික ද්‍රව්‍ය විදිහට පස තුල කාබනික ද්‍රව්‍ය විවිධ ආකාර කිහිපයකින් සමන්විතයි. ඉතින් ශුද්‍ර ජීවීන් මේ ක්‍රියාවලිය කරන්නේ දරුවනේ මේ සංකීර්ණ අයින්ද්‍රිය ද්‍රව්‍ය දුවේ පුතේ සරල සංඝටක වලට කැඩීම නැත්නම් බිඳහෙලීම සිදු කරන්නේ ශුද්‍ර ජීවීන් විසින්. පාංශු ශුද්‍ර ජීවීන් වගේ මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඉතින් දරුවනේ අපි පෝෂක ගබඩාව පසේ තියෙන පෝෂක සංචායකයක් විදිහට අපිට මේ කාබනික ද්‍රව්‍ය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පසෙහි පෝෂක සුලභතාවයේ වැඩි කිරීම සඳහා පෝෂක සුලභතාවයේ වැඩි කරන්න වගේම මෙන්න මේ කියන පෝෂක දරුවනේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට පාංශු ජීවීන් දායක වෙනවා. විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන් මේ ක්‍රියාවලිය සඳහා දායක වෙනවා. මොකද්ද ක්‍රියාවලිය? දෙවෙනි ක්‍රියාවලිය පසෙහි පෝෂක සුලභතාවය ඇති කරන්න. පසෙහි පෝෂක සුලභතාවය ඇති කිරීම සඳහා වගේම පෝෂක සුලභතාවයේ වැඩි කිරීම වගේම පෝෂක ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කවුද මේ පාංශු ජීවීන් අතරින් ශුද්‍ර ජීවීන් දායක වෙනවා දරුවනේ ප්‍රධාන මෙහෙයක් ඉටු වෙනවා. හොඳයි දරුවනේ අපි ඊළඟට බලමු උදාහරණ විදිහට. ඒ සඳහා උදාහරණ විදිහට දරුවනේ ඇමෝනීකරණ බැක්ටීරියා මගින් ඇමෝනීකරණ බැක්ටීරියා මගින් දරුවනේ මල කාබනික ද්‍රව්‍ය වලින් මියගිය ශාක හා සත්ව කොටස් මගින් මේ ඇමෝනීකරණ බැක්ටීරියා මොකද කරන්නේ දරුවනේ? මල කාබනික ද්‍රව්‍ය වලින් ඇමෝනියා හෝ ඇමෝනියම් ධන අයන NH4+ NH4 ධන අයන සෑදීම සිදු කරනවා. ඇමෝනීකරණ බැක්ටීරියා මගින් මොනවද හදන්නේ දරුවනේ? ඇමෝනීකරණ බැක්ටීරියා මගින් හදන්නේ දරුවනේ බලන්න ඇමෝනීකරණ බැක්ටීරියා මගින් බලන දරුවනේ ඇමෝනියා NH3 ඇමෝනියා සහ ඇමෝනියම් ධන NH4 ධන සෑදීම සිද්ධ කරනවා දරුවනේ. ඒ වගේම නයිට්‍රීකරණ බැක්ටීරියා මගින් කවුද? ඇමෝනියා හෝ ඇමෝනියම් ධන ශාකවලට අවශෝෂණය කළ හැකි ලෙස කවුරු බවටද? නයිට්‍රේට බවට මොකක්ද කරන්නේ? ඔක්සීකරණය කරනවා. ඔක්සිජන් සමග සම්බන්ධ වීමක්. ඉලෙක්ට්‍රෝන පිට කරමින් තමයි ඔක්සිකරණයක් වෙන්නේ. ඔක්සිකරණයේදී ඔක්සිජන් සමග සම්බන්ධ වීමක්, ඔක්සිජන් එකතු කර ගැනීමක්. ඒකෙදී ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වෙන්නේ. පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරලා වෙන්නේ ඔක්සිඩේෂන් නැත්නම් ඔක්සිකරණය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මගින් සිදුවෙන්නේ ඔක්සිහරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් ඔක්සිජන් ඉවත් කිරීම තමයි ඔක්සිහරණය කියන්නේ. ඔක්සිඩේෂන් and reduction. right? එතකොට දුවේ පුතේ එහෙනම් නයිට්‍රීකරණ බැක්ටීරියා මගින් කවුද? ඇමෝනියා හෝ ඇමෝනියම් NH3 පටල ගන්න එපා NH4+ ශාකවලට අවශෝෂණය කරන්න පුළුවන් විදියට කවුරු බවටද දුවේ පුතේ පත් කරන්නේ? නයිට්‍රේට බවට පත් කරනවා. මං හිතන්නේ පැහැදිලි ඔබට. ඉතින් දරුවනේ මෙන්න මේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා දරුවනේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා
මොනවා කරන බැක්ටීරියාද? නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා දරුවනේ වායුගෝලීය N2 තිර කිරීමට දායක වෙනවා. කවුද? වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමටයි ඒ අය දායක වෙන්නේ. රයිට්. ඒගොල්ලෝ මෙන්න මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමටයි දායක වෙන්නේ. බලන්න නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා දරුවනේ වායුගෝලීය N2 නැත්නම් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සඳහා දායක වෙනවා. රයිට්. හොඳයි. හරි. ඉතින් දරුවනේ අපි දන්නවා මල කාබනික ද්‍රව්‍ය පරිසරයේ මත ගොඩබිම මත ගොඩ ගැහෙනවා. රයිට්. මේ ආකාරයට මේ ගොඩබිම පරිසරවල ගොඩ ගැහෙන එකතු වන මල කාබනික ද්‍රව්‍ය දි รา පත් කරවීම මගින් අපි දන්නවා මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය මගින් පාරිසරික සමතුලිතතාවය රැක ගන්න වැදගත් වෙනවා. ශුද්‍ර ජීවීන් නැත්නම් දරුවනේ මේ හැමතැනම කැලිකස් වල එකතු වී අපිට පාරකවත් මග තුල කිසිම තැනක යන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ තමයි මේ ගොඩබිම මත එකතු වන මල කාබනික ද්‍රව්‍ය දි รา පත් කරවීම සඳහා දායකත්වයක් ලබා දෙන්නේ. ශුද්‍ර ජීවීන් මගින්. එහෙම නැත්නම් අපිට මේ පරිසරය තුල මේ පරිසරයේ තුලිතතාවයේ තුල්්‍යතාවයේ පවත්වා ගැනීමට අපහසු වෙනවා. එහෙනම් දුවේ පුතේ කාබනික ද්‍රව්‍ය වියෝජනය මගින් මොකද්ද ශුද්‍ර ජීවීන් නැත්නම් පාංශු ජීවීන් කරන්නේ? පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමට දායක වෙනවා. පරිසර සමතුලිතතාවයේ තුල්්‍යතාවය රැක ගැනීමට දායක වෙනවා. නැවත මේවා ආරම්භක මුල් ද්‍රව්‍ය බවට කනිජ ලවණ බවට පත් වෙනවා දරුවනේ. ඒවා එකතු කරනවා පෝෂක විදිහට. ඒවා චක්‍රීකරණය වෙනවා දරුවනේ ඊට පස්සේ. හොඳයි දරුවනේ. ඉතින් ශාකවලට හානි කරන ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන්ගෙන් ශාක ආරක්ෂා කිරීමට වැදගත් වෙනවා. ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් ඉන්නා පුතේ. ලෙඩ රෝග ඇති කරන ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන්. මේ ශුද්‍ර ජීවීන් භක්ෂණය කරන තවත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් භක්ෂණය කරන තවත් ශුද්‍ර ජීවීන් ඉන්නවා. එතකොට මේ රෝගකාරක ශාකවලට හානි වන ව්‍යාධිජනක කියන්නේ ව්‍යාධි ජනනය කරනවා රෝග ඇති කරවන්න හේතුකාරක වන බැක්ටීරියා දිලීර වෛරස් ඉන්නවා අපි දන්නවා. ඉතින් ශාකවලට හානි කරවන ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන්ගෙන් ශාක ආරක්ෂා කිරීමට පාංශු ජීවීන් වැදගත් වෙනවා. රයිට්. පාංශු ජීවීන් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ජෛව විද්‍යාත්මක පලිබෝධ පාලනයේදී අපි දන්නවා දුවේ පුතේ විශේෂයෙන්ම අදාළ ජීවියාගේ නැත්නම් අදාළ පලිබෝධිකයාගේ විලෝපිකයන් මගින් අදාළ පලිබෝධිකයා ආහාරයට ගැනීම අදාළ පලිබෝධිකයාගේ විලෝපිකයන් මගින් මේ පලිබෝධික පාලනය සිදු කරන්න පුළුවන් දරුවනේ. ස්වභාවිකව වගේම ඒ සඳහා පලිබෝධකයාගේ විලෝපිකයන් යොදා ගැනීම මගින් අපිට ඒ පලිබෝධ පාලනය සිදු කරවන්නත් පුළුවන්. විශේෂයෙන්ම පසේ මේ පාංශු ජීවීන් මගින් දරුවනේ ශාකවලට ව්‍යාධි ඇති කරන්න දායක වන රෝග ඇති කරන්න දායක වන ශුද්‍ර ජීවීන් විනාශ කිරීම සිදු කරනවා. ශුද්‍ර ජීවීන් පාලනය කිරීමක් සිදු කරනවා දරුවනේ. ඒක ශාකවල පැවැත්මට ඒ වගේම භෝගස්වන්න වැඩිවීම වගේම ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා හේතු සාධකයක් හේතු කරුණක් වෙනවා. හොඳයි දුවේ පුතේ. ඒ වගේම පාංශු සඵලතාවයේ පවත්වා ගැනීමට රයිට් පාංශු සඵලතාවයේ පවත්වා ගැනීමට දරුවනේ විශේෂයෙන්ම කොම්පෝස්ට් ජෛව පොහොර ජෛව පලිබෝධනාශක රයිට් අපි කතා කරපු දේවල් කොම්පෝස්ට් ඒ වගේම බලන්න පාංශු සඵලතාවයේ පවත්වා ගන්න උදාහරණයක් විදිහට කොම්පෝස්ට් ජෛව පොහොර ඒ වගේම අපිට ජෛව පලිබෝධනාශක හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඒකයි අපි කතා කරේ ජෛව පලිබෝධනාශක. අපිට ඒව කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම. හොඳයි දරුවනේ. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම මේ ඇල්ගී ආදී මිය ගියාට පස්සේ දරුවනේ පසට කාබනික ද්‍රව්‍ය විදියට ඒවා එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පාංශු අංශු බැඳීම සිමෙන්ටින් මේ පාංශු අංශු බැඳීමට එවිට පාංශු කාදනයේ අඩුයි පාංශු වයනේ දියුණු වෙනවා. පාංශු අංශු බැඳ තබන්න. පාංශු අංශු බැඳ තැබීමට බැඳීම සඳහා දරුවනේ සිමෙන්ටින් ක්‍රියාවක් සිදු කරනවා දරුවනේ. එතකොට මොකද වෙන්නේ? පාංශු අංශු බැඳුනහම දරුවනේ ලිහිල්ව නැහැ. පාංශු බැඳිලා තියෙනකොට පාංශු කාදනයේ අඩු වෙනවා. ඒ වගේම ඒක පාංශු ව්‍යුහය soil structure එක දියුණු කරනවා දරුවනේ. right. පසක පවතින දූෂක වියෝජනයටත් පාංශු ජීවීන් පාංශු ශුද්‍ර ජීවීන් ක්‍රියා කරනවා.
පාංශු ජීවීන්ගේ වැදගත්කමක් විදියට ජෛව පද්ධතිය තුළ දරුවනේ විශේෂයෙන්ම පසක පවතින දූෂක වියෝජනය කරනවා. අපි දන්නවා පසමක මත එකතු වන විෂ ද්‍රව්‍ය මල කාබනික ද්‍රව්‍ය මගේම පස මත එකතු වන බැරලෝහ වගේ දේවල් අපි දන්නවා විෂ ද්‍රව්‍ය පසට එකතු වන දේවල් වියෝජනය කිරීම සඳහා දායක වෙන ක්ෂුද්‍රජීවී මාදිලි ඉන්නවා දරුවනේ. එමගින් මේ පසක පවතින දූෂක වියෝජනයට ලක් කිරීම මගින් ඒ දූෂක මගින් ඇති කරන බලපෑම අවම කිරීම සඳහා හේතුවක් වෙනවා දරුවනේ මේ පාංශු ජීවී ක්‍රියාකාරීත්වය. රයිට්. ඒ වගේම පසේ ජලය රඳවා ගැනීමේ ධාරිතාවය වැඩි කරනවා. water holding capacity එක right පාංශු ජීවී ක්‍රියාකාරීත්වය නිසා දරුවනේ මතක තියාගන්න පසේ ජලය රඳවා ගැනීමේ ධාරිතාවය වැඩි කරන්නත් පුළුවන්. ඒ සඳහා වැදගත් වෙනවා. ඒ වගේම පාෂාණ සහ වෙනත් khනිජ කාදනයට උපකාරී වෙනවා. ඒකෙන් මොකද්ද? පසේ ව්‍යුහයයි ගොඩ නැගින්නේ දරුවනේ. පාෂාණ සහ khනිජ කාදනයට උපකාරී වෙනවා දුවේ පුතේ. ඒකින් පසේ ව්‍යුහය ගොඩ නැගෙනවා. පාෂාණ සහ khනිජ කාදනයට උපකාරී වෙනවා. ඒක පසේ ව්‍යුහය ගොඩ නැගීම සඳහා දායක වෙනවා. පැහැදිලි දරුවනේ අපි ඉදිරියට යමු. right මෙන්න කෘෂි කර්මාන්තයේදී කොහොමද පාංශු ජීවීන්ගේ භාවිත කෘෂි කාර්මික කටයුතු සඳහා කෘෂි කර්මාන්තයේදී පාංශු ජීවීන්ගේ භාවිත මොනවද කියන එකයි දුවේ පුතේ දැන් අපි කතා කරන්න යන්නේ. බලමු. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය. හරියටම හරි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා විශේෂයෙන්ම අපිට මේ ශුද්‍ර ජීවීන් දායක වෙනවා දරුවනේ. කොම්පෝස්ට් නිෂ්පාදනය. දැන් අද කාලේ දරුවනේ මේ විශේෂයෙන්ම මේ කාබනික පොහොර වලට විශේෂයෙන්ම ලොකු තැනක් දීලා තියෙනවා දරුවනේ. ඉතින් මේ කොම්පෝස්ට් පොහොර සඳහා ඊටාම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපිට මේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී දරුවනේ අපිට ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අමතක කරන්න බෑ. මේ පාංශු ජීවී ක්‍රියාකාරීත්වයේ ඉහළ දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම වර්මි කම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අපිට පාංශු ජීවී ක්‍රියාකාරීත්වයේ වැදගත් වෙනවා. පාංශු ජීවීන් පුතේ මේ වර්මි කම්පෝස්ට් නිෂ්පාදනයට වගේම ජෛව පොහොර නිෂ්පාදනයටත් දායකත්වය ලබා දෙනවා. මෙන්න දරුවනේ පාංශු ජීවීන් නැත්නම් කෘෂි කර්මාන්තයේදී පාංශු ජීවීන්ගේ භාවිතයන් තුනක් සඳහන් කරන්න කියලා ව්‍යුහගත ප්‍රශ්නයකදී අහන්න පුළුවන් දරුවනේ. ඉතින් ඔයගොල්ලන්ට කෙලින්ම ලියන්න පුළුවන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, වර්මි කම්පෝස්ට් නිෂ්පාදනය සහ ජෛව පොහොර නිෂ්පාදනය. දරුවෝ මේවා පාඩම් කරන් ඉන්නේ. අනිවාර්යයෙන්ම පාඩම් කරලා විභාගෙට ලියන්න පුළුවන් ආකාරයට මතක තියාගන්න අවබෝධයෙන් කරන්න දරුවනේ. ඒ වගේම විශේෂයෙන් මේ සඳහා ශාක වර්ධනය උත්තේජනය කරන ශාක පෝෂක සුලභතාවයේ වැඩි කරන බැක්ටීරියා හා නීල හරිත බැක්ටීරියා මේ සඳහා භාවිතා කරනවා. සයනෝ බැක්ටීරියා නැත්නම් නීල හරිත බැක්ටීරියා භාවිතා කරනවා. මේ ක්‍රියාවලිය සඳහා දරුවනේ ශාක වර්ධනය උත්තේජනය කරන ශාකවල වර්ධනය උත්තේජනය කරන ශාක හා පෝෂක සුලභතාව වැඩි කරන ශාකවල පෝෂක සුලභතාව වැඩි කරන බැක්ටීරියා හා නීල හරිත බැක්ටීරියා මේ සඳහා භාවිතා කරනවා. බැක්ටීරියා සහ නීල හරිත බැක්ටීරියා මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරනවා දුවේ පුතේ. උදාහරණයක් විදියට ඇසොල්ලා කියන පරණාංගයත් එක්ක සහජීවීව ජීවත් වෙන කවුද? ඇනබීනා නම් සයනෝ බැක්ටීරියාව මගින් දරුවනේ කුඹුරු වලට නයිට්‍රජන් ලබා දීම සිදු කරන සුලභම උදාහරණයක් ලියාගන්න. ඊටාම සුලභ උදාහරණයක් දරුවනේ ඇසොල්ලා කියන පරණාංගයත් එක්ක සහජීවීව ජීවත් වෙනවා. දෙන්න හවුලේ ජීවත් වෙනවා. හවුලේ ජීවත් වෙනවා දෙන්න සහජීවීව. දෙන්නගෙන් කාටවත් අයහපතක් අවඩක් වෙන්නේ නැහැ. ඒක දෙන්න හවුලක් දාගෙන එක්කෙනෙකුට නවාතැනක් වෙනකොට අනිත් එක්කෙනාට බාධාවක් වෙන්නේ නැහැ. එයා තුළ ජීවත් වෙමින් කවුද? ඇසොල්ලා කියන පරණාංගය සහජීවීව වාසය කරනවා. ඇනබීනා කියන සයනෝ බැක්ටීරියාවත් එක්ක බන ඇසොල්ලා නම් පරණාංගය හා සහ පරණාංගයක් ඇසොල්ලා කියන පරණාංගය හා සහජීවීව ජීවත් වෙන හවුලක් දා ගන්නවා. දෙන්නගෙන් කාටවත් අවශ්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. රයිට් සහජීවී සම්බන්ධතාවයක් අපි කියනවා. කාටවත් අවශ්‍යයක් සිද්ධ වෙන්නේ නැති සම්බන්ධතාවයක්. එහෙනම් ඇනබීනා නම් මේ සයනෝ බැක්ටීරියාව මගින් මොකද කරන්නේ දරුවනේ? කුඹුරු වලට නයිට්‍රජන් ලබා දෙනවා. එයා අනිත් කෙනා තුළ ජීවත් වෙමින් ජීවත් වෙන්න වාසස්ථානයේ සපය ගනිමින් කුඹුරු වලට අවශ්‍ය නයිට්‍රජන් ටික හරි ගස්සලා දෙනවා. නයිට්‍රජන් ටික දෙනවා. රයිට් පැහැදිලි. ඒ වගේම රයිසෝබියම් දන්නවා පුතේ අපි. රයිසෝබියම් බැක්ටීරියාව පසින් ලබාගෙන විද්‍යාගාරවල ගුණනය කරලා දරුවනේ රනිල භෝගවල බීජවලට ආමුකූලනය කරලා නයිට්‍රජන් තිර කිරීම මගින්
පසට නයිට්‍රජන් ලබා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා රනිල ශාකවල මූල ගැටි තුල වාසය කරනවා කවුද? රයිසෝබියම් කියන බැක්ටීරියාව. එයා රනිල ශාකයට කියනවා රනිල ශාක මට ඔයාගේ මූල ගැටි තුල ඉන්න දෙන්න කියනවා. රයිට්. ඊට පස්සේ රනිල ශාක අහනවා මොනවද මගේ මූල ගැටි තුල හිටියොත් එයා ලබා දෙන්නේ? මම පසට නයිට්‍රජන් ටික හදලා දෙනවා කියලා. රයිට්. හරි. එහෙම කියලා දෙන්න හවුලක් දා ගන්නවා දුවේ පුතේ. මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව මේ ශාක රනිල ශාකවල මූල ගැටි තුල වාසය කරමින් සහජීවීව ජීවත් වෙන්නේ ඒගොල්ලෝ. කාටවත් දෙන්නගෙන් හානියක් නැහැ. එයා හානිදායක වෙන්නේ නැහැ. ජීවත් වෙන්න වාසස්ථානයේ පවත්වා ගනිමින් එයා පසට නයිට්‍රජන් ටික හදලා දෙනවා. පසේ නයිට්‍රජන් තිර කරනවා. එහෙනම් කවුද එයා? රයිසෝබියම්. මෙන්න මේ රයිසෝබියම්ට පුළුවන් පුතේ මේ රයිසෝබියම් බැක්ටීරියාව පසෙන් අරගෙන මොකද කරන්නේ? විද්‍යාගාර තුල මෙයාව ගුණනය කරලා මොකද කරන්නේ දරුවනේ? රනිල භෝගවල බීජවලට යා මොකද කරන්නේ? ආමුකූලනය කරනවා. පටක රූපණයේදී ආමුකූලනය කරන්නේ. රයිට්. ජීවාණු හරිත පටකේ, ජීවාණු හරිත දැහියඬු භාවිතයෙන්, ජීවාණු හරිත පෝෂක මාධ්‍ය තුල තැම්පත් කිරීමනේ අපි ආමුකූලනය කර කිව්වේ. අන්න ඒ වාගේ දරුවනේ මෙතන විද්‍යාගාරවල ගුණනය කරලා රයිසෝබියම් බැක්ටීරියාව පසෙන් අරගෙන මේ ගුණනය කරන ලද රයිසෝබියම් බැක්ටීරියාව කාගේද? රනිල භෝගවල බීජවලට ආමුකූලනය කිරීමෙන් දරුවනේ මොකද නයිට්‍රජන් තිර කිරීම මගින් ඒ කටයුත්ත සිදු කිරීමෙන් ඒ ශාක නයිට්‍රජන් තිර කිරීම මගින් පසට නයිට්‍රජන් ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. මං හිතන්නේ පැහැදිලි. රයිට්. ඒ වගේම පොස්පරස් පොටෑසියම් ශාක වලට ලබා ගන්න පුළුවන් විදියට ද්‍රාව්‍ය තත්ත්වයට පත් කිරීම හා බලන්න අපි දන්නවා පොස්පරස් වගේ පොටෑසියම් ශාක වලට ලබා ගන්න නම් ඒවා ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන්න ඕනේ. නේද? පොස්පේට් නිදියක් තියෙනවා ඉස්පාවල පොස්පේට් නිදියක් නේද? ඉතින් පොස්පේට් පිටරට යවලා අපිට මේ පොහොරක් විදියට සකස් කරලා වෙන්නේ පිටරටදී. අපේ රටේදී ඒවා ප්‍රොසෙස් කරන්නේ නැහැනේ. නේද? පොස්පේට් ඉස්පාවල පොස්පේට් නිදියක් තියෙනවා. ඉතින් මේ පොස්පරස් සහ පොටෑසියම් ශාක වලට ලබා ගන්න පුළුවන් විදියට මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය නේද? ප්‍රධාන මූලද්‍රව්‍ය පොස්පරස් සහ පොටෑසියම් ශාක වලට ලබාගත හැකි ලෙස ඒවා ද්‍රාව්‍ය තත්ත්වයට පත් කිරීමට දරුවනේ වගේම එමගින් පසේ පෝෂක සුලභතාවය වැඩි කිරීම සඳහා ශුද්‍ර ජීවීන් පාංශු ජීවීන් දායක වෙනවා දරුවනේ. වැදගත්කමක් ජෛව පද්ධතිය වලට දක්වන. රයිට්. ඊට පස්සේ බයොලොජිකල් පෙස්ටිසයිඩ් එකක් විදිහට දරුවනේ ජෛව පලිබෝධනාශක නිෂ්පාදනය. ඒක ඉතාමත්ම වැදගත් කරුණක්. ඊළඟට අතිශය වැදගත් නිරන්තරයෙන් ප්‍රශ්න වලට අහන්න පුළුවන් කොටසක් විදිහට දරුවනේ මේ ජෛව පලිබෝධනාශක බයොලොජිකල් පෙස්ටිසයිඩ්ස් නිෂ්පාදනය ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේදී දරුවනේ පලිබෝධ පාලනය කිරීම සඳහා වෙනත් ජීවයෙකු විසින් හොඳට මතක තියාගන්න. කෘෂි කර්මාන්තයේදී අපිට මේ පලිබෝධ පාලනය කරන්න පලිබෝධ පාලනය කිරීම සඳහා වෙනත් ජීවියෙකු විසින් ස්වභාවිකව නිපදවන ලද වෙනත් ජීවියෙකු මගින් ස්වභාවිකව නිපදවන ලද සංඝටකයක් යොදා ගැනීම තමයි දරුවනේ ජෛව පලිබෝධ පාලනයේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා යොදා ගන්නවා පාංශු ශුද්‍ර ජීවීන් දරුවනේ. බලන්න නැවතත් කෘෂි කර්මාන්තයේදී පලිබෝධ පාලනය කිරීම සඳහා වෙනත් ජීවියෙකු විසින් ස්වභාවිකව නිපදවන ලද සංඝටකයක්. පලිබෝධ පාලනය කරන්න මොනවද යොදාගන්නේ? වෙනත් ජීවියෙකු විසින් ස්වභාවිකව නිපදවන ලද සංඝටකයක් භාවිතා කරන්නේ. ඒකයි ජෛව පලිබෝධනාශක කියලා කියන්නේ. ඒකයි ජෛව කියපු ගමන් දරුවනේ ඒකට ශාක සතුන් ශුද්‍ර ජීවීන් කවුරුව සම්බන්ධ වෙනවා. ජෛවීය කියපු ගමන් ඒකට ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියන කවුරුව සම්බන්ධ වෙනවා. ඒක මතක තියාගන්න. ජෛවීය කියපු ගමන් එතන ශාක සතුන් නැත්නම් ශුද්‍ර ජීවීන් කියන තුන් දෙනාගෙන් කවුරු හරි අයිති වෙනවා. එකතු වෙනවා ඒකට. ඒකයි ජෛවීය කියන්නේ. නැත්නම් අජෛව කියන්න පුළුවන් නේ අපිට. එහෙනම් ජෛව පලිබෝධනාශක නිෂ්පාදනයේදී අපි කෘෂි කර්මාන්තයේදී කවුරු පාලනය කරනද? පලිබෝධ පාලනය කිරීම සඳහා දරුවනේ අපි වෙනත් ජීවියෙකු විසින් ස්වභාවිකව නිපදවන ලද තවත් ජීවියෙකු නැත්නම් වෙනත් ජීවියෙකු විසින් දුවේ පුතේ ස්වභාවිකව නිපදවන ලද සංඝටකයක් යොදා ගැනීමයි සිද්ධ වෙන්නේ. මොකේදද? ජෛව පලිබෝධනාශක නිෂ්පාදනයේදී. ඉතින් මේ ජෛව පලිබෝධ පාලනය සිදු කරන්නේ කියන්නේ ඒකට දරුවනේ. රයිට්. අපිට බලන්න පුළුවන් ඉරිඟු ශාකවලට බඩ ඉරිඟු ශාකවලට දරුවනේ බැසිලස් තුරින්ජයිනිසිස් බැක්ටීරියාවෙහි අඩංගු මොකද්ද? කෘමිනාශක ගුණය සහිත ජානබද්ධ කරලා පලිබෝධකයන් මර්ධනය කරගන්න පුළුවන්. ඉතා පැහැදිලි. මේ බලන්න
මොකද කරන්නේ කාටද කවුද ඉරිඟු ශාකවලට කවුද මේ බලන්න බැසිලස් තුරින්ජයිනිසිස් ඇල අකුරු ලියනකොට අපි වෙන වෙනම ඉරි දෙකක් ගහන්නේ ද්විපද නාමකරණය ඔයගොල්ලෝ දන්නවා කැරොලස් ලිනයස්ගේ ද්විපද නාමකරණයේ භාවිතාවන අදරුවනේ අපි විද්‍යාත්මක නාමයක් ලියද්දී විද්‍යාත්මක නාමයේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් විශේෂයෙන්ම ගණනාමයේ ඉතුරු අකුරුත් විශේෂ නාමයේ අනිත් අකුරුත් දරුවනේ අපි ඉංග්‍රීසි සිම්පල් අකුරුන් ලියන්නේ මුල් අකුර විතරයි කැපිටල් අකුරක් වෙන්නේ මේ ඇල අකුරු ලියන නම් අපි ඉරි දෙකක් ගහන්නේ නැහැ නැත්නම් වෙන වෙනම ගණනාමයේ සහ විශේෂ නාමයේ කියන දෙකට නම් දෙක යටින් වෙන වෙනම ඉරි දෙකක් ගහනවා ඔයගොල්ලෝ දන්නවා කැරොලස් ලිනේයස්ගේ ද්විපද නාමකරණය නේද දරුවනේ ඉතින් මේකෙදී මම ඕගොල්ලන්ට මේක බලා ගන්න ඕන හින්දා ඉරි දෙකක් ගැහුවේ ඉරුඟු ශාකවලට දුවේ පුතේ බැසිලස් තුරින්ජයිනිසිස් බැක්ටීරියාවේ අඩංගු මොකද්ද කවුද ඒ බැක්ටීරියාවේ අඩංගුයි කෘමිනාශක ගුණය සහිත ජානයක් බැක්ටීරියාව අඩංගු කෘමිනාශක ගුණය සහිත ජාන බද්ධ කරලා පලිබෝධිකයන් මර්ධනය කරන්න පුළුවන් ඒ ශාකවලට ඉතාමත් පැහැදිලි මම හිතන්නේ රයිට් හොඳයි ට්‍රයිකොඩර්මා දිලීරිය මගින් ව්‍යාධිජනක අනෙකුත් දිලීර සහ නෙමට වඩාවන් මර්ධනය කිරීම සිදු කරනවා පුතේ තවත් ආකාරයක් විදිහට ට්‍රයිකොඩර්මා දිලීරිය මගින් ෆංගස් එකක් මෙන්න මේ දිලීරිය මගින් ව්‍යාධිජනක අනෙකුත් දිලීර රෝග ඇති කරන්න හේතුකාරක වන දිලීරින් වදරුනේ ශාකවලට ඉතින් මේ ට්‍රයිකොඩර්මා දිලීරිය මගින් දරුවනේ හරි ට්‍රයිකොඩර්මා දිලීරිය මගින් දරුවනේ ව්‍යාධිජනක රෝග ඇති කිරීමට හේතු සාධක වන ව්‍යාධිජනක අනෙකුත් දිලීර වගේම දරුවනේ කවුද නෙමටෝඩාවන් මර්ධනය කරනවා වටපනවන් කිරිපණුවන් අයිති වන නෙමටෝඩාවන් රයිට් මර්ධනය කරනවා දරුවනේ රයිට් නෙමටෝඩාවන් මර්ධනය කරනවා ට්‍රයිකොඩර්මා රයිට් හරි ඒකින් මොකද කරන්නේ ට්‍රයිකොඩර්මා දිලීරිය මගින් අනිකුත් දිලීර සහ නෙමටෝඩාවන් මර්ධනය සිද්ධ කරනවා අපි දන්නවා නෙමටෝඩාවන් ගත්තාම කවුද අපි දන්නවා විශේෂයෙන්ම වටපණුවන් අයිති වෙන්නේ නෙමටෝඩාවන්ට වටපණු රෝගත් ශාකවලට ඇති බෝවීම අපි දන්නවා බහුලවම සිද්ධ වෙනවා ඒ වගේම දූෂක වියෝජනය සඳහා දරුවනේ අපි දන්නවා දූෂක වියෝජනය සඳහා අපි දන්නවා ස්වභාවික හෝ කෘත්‍රිම ජෛව ප්‍රතිකර්ම ක්‍රම මේ සඳහා භාවිතා කරනවා මේ දූෂක වියෝජනය සඳහා දරුවනේ ගොඩබිම මත එකතු වෙන දූෂක අපි දන්නවා විශේෂයෙන්ම පුතේ මේ දූෂක වියෝජනය සඳහා විශේෂයෙන්ම අපි දන්නවා මේ බැරලෝහවල විසහරණය කරන්න එකතු වෙන මේ නව ශුද්ධ ජීවී මාදලි හඳුන්වා දීලා තිනවා ඒ වගේම ජලාශවල සුපෝෂණය වැළැක්වීම සඳහා ඒ සඳහා ශුද්ධ ජීවී මාදලි හඳුන්වා දෙන්න පුළුවන් දරුවනේ ඉතින් මේ දූෂක වියෝජනය සඳහා විශේෂයෙන්ම ස්වභාවිකව හෝ කෘත්‍රිම ජෛව ප්‍රතිකර්ම භාවිතා කරන්න පුළුවන් රයිට් ඒකත් අනිවාර්යයෙන්ම අපි මතක තබා ගත යුතු කරුණක් හොඳයි දරුවනේ ඊට පස්සේ බලමු අපි මේ ස්වභාවික ජෛව ප්‍රතිකර්මකරණය බලමු දරුවනේ මොකද්ද අපි බලමු මේ ස්වභාවික ජෛව ප්‍රතිකර්මීකරණය බලමු දරුවනේ අපි බලන්න ශුද්ධ ජීවීන් වියෝජන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා බලන්න ශුද්ධ ජීවීන්ගේ වියෝජන ක්‍රියාවලිය මේ ශුද්ධ ජීවීන් සිදු කරන වියෝජන ක්‍රියාවලිය ශුද්ධ ජීවීන් මගින් සිදු කරන වියෝජන ක්‍රියාවලිය දරුවනේ මේ බිඳ හැලීම සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට බිඳ හැලීමේ ක්‍රියාවලිය ශුද්ධ ජීවීන් වියෝජන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා විස සහිත ද්‍රව්‍ය අඩංගු ජලය අන බලන්න විස සහිත ද්‍රව්‍ය අඩංගු ජලය ඒ වගේම භෞමික ස්ථානයට ජලය ජලජ විස සහිත ද්‍රව්‍ය අඩංගු ජලජ කියන්නේ ජලජ ඒ වගේම භෞමික ගොඩබිම ස්ථානයට විශේෂයෙන්ම තෙල් ඉහිරුම් ඒ වගේම සරල කාබන් ප්‍රභවයක් මොලෑසස් සහ ඒ වගේම නයිට්‍රජන් ප්‍රභවයක් විදියට යූරියා සහ ෆොස්ෆේට් ප්‍රභවයක් විදියට ඇපටයිට් එකතු කරන්න පුළුවන්. යූරියාවල අපි බැලුවොත් කාබන්ට දිත්ත බන්ධයකින් බැඳිච්ච O කාණ්ඩයක් ඉන්නවා දෙපැත්තෙන් NH2 කාණ්ඩ දෙකක් ඉන්නවා යූරියා. රයිට් නයිට්‍රජන් ප්‍රභවයක් නේද දරුවනේ බලන්න කාබන්ට දිත්ත බන්ධයකින් බැඳිච්ච කාබන්ට දිත්ත බන්ධනයකින් බැඳිච්ච O කාණ්ඩයක් තියෙනවා දරුවනේ දෙපසින් මෙතන NH2 තියෙන්නේ දෙපැත්තෙන් NH2 කාණ්ඩ දෙකක් තියෙනවා රයිට් කවුද යූරියා හරි මේ බලන්න NH2 කාණ්ඩ දෙකක් තියෙනවා හරි එතකොට දෙපැත්තෙන්
NH2 කාණ්ඩ දෙකක් බැඳලා මෙයා තමයි යූරියා කියන්නේ. යූරියා වල සංකේතය. එතකොට එනම් ස්වභාවික ජෛව ප්‍රතිකර්මයේදී දරුවනේ ක්ෂුද්‍රජීවීන් වියෝජන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට ක්ෂුද්‍රජීවී වියෝජන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න මොකද කරන්නේ? ඒ සඳහා විස සහිත ද්‍රව්‍ය අඩංගු ජලය අපි දන්නවා ජලයට නොයෙකුත් හේතු නිසා විෂ ද්‍රව්‍ය එකතු වෙනවා විශේෂයෙන්ම ගම් වතුර මගින් මේ ජල ගැලීම් වලින් අපි දන්නවා මේ කෘෂි වගාබිම් හරහා මේ ජලය ගලාගෙන එනකොට බැරලෝක විෂ සහිත ද්‍රව්‍ය දරුවනේ මේ ජලයත් එක්ක එකතු වෙලා ඒවා අපි දන්නවා ආහාර ජාල හෝ ආහාර දාම ජාල ඔස්සේ මිනිසාටත් හානිකර තත්ත්ව ඇති කරන්න පුළුවන් විෂ ද්‍රව්‍ය මේවා එකතු වීම සිද්ධ වෙනවා දරුවනේ. ඉතින් මේ ආකාරයට විශේෂයෙන්ම අපි කියනවා විෂ සහිත ද්‍රව්‍ය අඩංගු ජලය විෂ සහිත ද්‍රව්‍ය අඩංගු ජලය ඒ වගේම භෞමික ස්ථානයන්ට භෞමික ජලජ වගේම භෞමික ගොඩබිම ස්ථාන තැන් වලට දරුවනේ විශේෂයෙන්ම තෙල් ඉහිරුම් තෙල් ඉහිරිච්ච තැන් හයිඩ්‍රෝකාබන් නේද අපි දන්නවා තෙල් ඉහිරුණු තැන් ඒ වගේම සරල කාබන් ප්‍රභවයක් විදියට මොලැසස් නයිට්‍රජන් ප්‍රභවයක් විදියට යූරියා නයිට්‍රජන් ප්‍රභවයක් අපි දන්නවා අපි යූරියා පොහොර භාවිතා කරන්නේ නයිට්‍රජන් ප්‍රභවයක් විදියට පසට යූරියා යොදන්නේ මේ තමයි නයිට්‍රජන් යූරියා වල සංකේතේ කාබන්ට දිත්ත බන්ධනයකින් බැඳිච්ච O පරමාණුවක් ඉන්නවා දෙපැත්තෙන් NH2 කාණ්ඩ දෙකක් ඉන්නවා දරුවනේ. ඉතින් නයිට්‍රජන් ප්‍රභවයක් විදියට යූරියා සහ කවුද ෆොස්ෆේට් ප්‍රභවයක් විදියට ඇපටයිට් එකතු කරනවා. ෆොස්ෆේට් ප්‍රභවයක් විදියට කවුද එකතු කරන්නේ? ඇපටයිට් එකතු කරනවා. ඉතින් විශේෂයෙන්ම ජලයේ හෝ පසේ ජීවත් වන සිව්ඩොමොනාස් ස්පීසිස් අපිට හඳුන්වන්න පුළුවන්. කවුද? ජලයේ හෝ පසේ ජීවත් වන සිව්ඩොමොනාස් ස්පීසිස් අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. රයිට් අපි බලමු කෘතිම ජෛව ප්‍රතිකර්මකරණය අපි බලමු කෘතිම ජෛව ප්‍රතිකර්මකරණය දරුවනේ අපි ඉන්නේ කෘතිම ජෛව ප්‍රතිකර්මය කරන කොටසේ. ඉතින් මේ කෘතිම ජෛව ප්‍රතිකර්මකරණයේදී දරුවනේ ස්වභාවික දූෂක වියෝජනය කරන ක්ෂුද්‍රජීවීන් අපි දන්නවා ස්වභාවික දූෂක වියෝජනය කරන ක්ෂුද්‍රජීවීන් ඊටාම අල්පයි දරුවනේ. ඉතින් විශේෂයෙන්ම මේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ යටතේදී දරුවනේ මේ පරිසර විද්‍යාව ආශ්‍රිත විශේෂයෙන්ම අපි ගත්තාම මේ විශේෂයෙන්ම ක්ෂුද්‍රජීවීන් භාවිතා කළා අපිට පුළුවන් මේ පරිසර විද්‍යාව ආශ්‍රිත ගැටලු වලදී දරුවනේ මේ අපත ජල කලමන අපත ජල පිරිස් පහදු කිරීම ජලය දරුවනේ විශේෂයෙන්ම අපි දන්නවා මේ අපත ජල කළමනාකරණ කටයුතු වගේම පරිසර විද්‍යාව ආශ්‍රිත වෙනත් කටයුතු මේ ජලාශවල සුපෝෂණ තත්ත්වයන් නතර කරන්න සුපෝෂණයේ වැළැක්වීම ඒ වගේම ගොඩබිම මත එකතු වන මල කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න සුදුසු ක්ෂුද්‍රජීවී මාදිලි හඳුන්වා දීම ඒ වගේම අපි දන්නවා මේ බැරලෝහ වල විෂහරණය සඳහා යෝග්‍ය වැදගත් වන ක්ෂුද්‍රජීවීන් හඳුන්වා දීම වගේ ක්‍රියාවලින් මේ විශේෂ අණුව විශේෂපතේ සඳහා මේ විෂය තුලින් සිදු කරන ක්‍රියාවන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පරිසර විද්‍යාව ආශ්‍රිතව ප්‍රවණතාවයන් විදිහට අපිට ඒවා හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ විශේෂයෙන්ම මේ ජෛව ප්‍රතිකර්මකරණේ මොකද්ද? කෘත්‍රිම ජෛව ප්‍රතිකර්මකරණයට අපි යනකොට අපි දන්නවා ස්වභාවිකව දූෂක වියෝජනය කරන අපි දන්නවා ස්වභාවිකව මේ එකතු වන දූෂක ඒ වගේම ජලජ සහ භෞමික පරිසර පද්ධති වල එකතු වන මේ දූෂක ස්වභාවිකව වියෝජනය සිදු කරන ක්ෂුද්‍රජීවීන් ඉතාමත්ම අල්පයි. ස්වභාවිකව මේ දේවල් වියෝජනය කරන ක්ෂුද්‍රජීවීන් ඉතාමත්ම අල්පයි. ඒක නිසා දරුවනේ ඔවුන්ගේ වර්ධන වේගයත් අඩුයි. රයිට්? ඉතින් ඒකට මේ පාරජනක බැක්ටීරියා යොදා ගැනීමක් සිද්ධ කරනවා. ඒ නිසා අපි බලමු මොකක්ද කියලා. උදාහරණයක් විදිහට හයිඩ්‍රෝකාබන වියෝජන බැක්ටීරියා වලින් ලබාගත් ජාන කවුරු තුලටද ඇතුළු කරන්නේ? සිව්ඩොමොනාස් තුලට ඇතුළු කිරීම සිදු කරනවා. මම හිතන්නේ පැහැදිලි. උදාහරණයක් විදිහට හයිඩ්‍රෝකාබන වියෝජනක බැක්ටීරියා හයිඩ්‍රෝකාබන් වියෝජනක බැක්ටීරියා වලින් ලබාගත් ජාන ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය භාවිතා කළා. මේ ලබාගත් ජාන කවුරු තුලටද? සිව්ඩොමොනාස් තුලට ඇතුළු කිරීම සිද්ධ කරනවා දරුවනේ. ඒ අනුව අපිට මේ කෘත්‍රිම ජෛව ප්‍රතිකර්මකරණය පිළිබඳ උදාහරණ සහිතව අවබෝධයක් ලබා ගන්න පුළුවන් දරුවනේ. හොඳයි දරුවනේ. අපි ඒ කොටස යටතේ ඔබත් සමග කතා කරේ විශේෂයෙන්ම පස සම්බන්ධ පළවෙනි කොටස පාංශු ලක්ෂණ කියන කොටස ඒ වගේම
ජෛව පද්ධති සඳහා ජෛව පද්ධති සඳහා පසේ බලපෑම් ගැන කතා කරනවට දරුවනේ අපි පස අර්ථ දැක්වීම කළා. පසේ වැදගත්කම් ජෛව පද්ධති සඳහා පසේ වැදගත්කම් ගැන කතා කරා. ඊට පස්සේ දරුවනේ අපි විස්තරාත්මකව කතා කරා මේ පාංශු ලක්ෂණ, විශේෂයෙන්ම පාංශු භෞතික ලක්ෂණ, පාංශු රසායනික ලක්ෂණ සහ පාංශු ජෛවීය ලක්ෂණ කතා කරලා අවසානයේදී අපි පැහැදිලි කරා දරුවන් සඳහා පාංශු ජෛවීය ලක්ෂණ කොහොමද මේ ජෛව පද්ධති සඳහා වැදගත් වෙන්නේ, ජෛව පද්ධති සඳහා ඒ වගේ දායකත්වයේ සහ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් අපි කතා කරලා අවසන් දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් සමග දෙවන ඒකකයේ පස ජෛව පද්ධතිය ආශ්‍රිත පස දෙවන ඒකකයේ දෙවන කොටසත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.